සත්සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලු නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්ම දේශනාව අමාදාහාර දිය ගලා ගලා ආත්මේ ප්‍රශ්නයක් කියනවා වෙනත් අයෙකු මා කෙරෙහි දක්වන ආකල්පය මම යථාර්ථයේ ලෙස ගත යුතුද හේතුඵල ඇසුරෙන් පාදලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. දැන් වෙනත් අයෙකු මා කෙරෙහි දක්වන ආකල්පය දැන් ඒ කියන්නේ ඒක හොඳ තේරුම් ගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා මෙතන. වෙනත් අයෙකු මා කෙරෙහි දක්වන ආකල්පය කිව්වහම ඒ කියන්නේ අපි වෙන පුද්ගලයෙක් තව කෙනෙක් දැකලා ඕ මෙහෙම කෙනෙක් කියලා ගන්න එකක් වෙයි අදහසේ ඉන්නේ ඕන. මේ දැනට මෙන්න මේ જાතිය කෙනෙක් කියලා කවුරු හරි කියනවා. ඒ අදහස තමයි මේ જાතිය හැටි දෙන්නේ. වෙනත් අයෙකු මා කෙරෙහි දක්වන ආකල්පය මම යථාර්ථයේ ලෙස ගත යුතුද? දැන් මේ ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්නේ කියවිලා තියෙන හැටියට නම් උත්තරේ තියෙන්නේ අවුරුදු බල්ලෝ කියලා කතා කළොත් ඉතින් ඒක හරි කියලා මම ගන්නෙ. අවුරුදු මම ගුණවතෙක් කිව්වොත් අවුරුදු කියවල මම ගුණවතෙක් කියලා පිළිගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණය. ඒක ඥානවන්තයින් විසින් ප්‍රත්‍යක්ෂ කරලා තමන්ම මේක දැනගන්න. මම කවුද කියන වචනේ දැනගන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. තමන් කවුද කියලා දැනගන්න. දැනගත යුතු ක්‍රමවේදී ලස්සනට දෙන්නලා දුන්නා. කායින්වත් අහගන්න නෙමෙයි. හැබැයි ඒකින් දකින්න ක්‍රමයක් තියෙනවා. දැන් කෙනෙක් තමන් ගැන විවිධ ආකාරයෙන් අදහස් දෙන්නත් පුළුවන්. අපි බලන්න ඕනේ ඒක ඇත්තද කියලා. ඊ ඇත්තද කියලා බලන්නේ ඇත්තද නැත්තද හොයාගන්න ක්‍රමවේදයක් Tamanට තියෙන්න ඕනේ. ඒකයි කියන්නේ. එක එකනා දක්වන ආකල්ප විවිධ වෙන්න පුළුවන්. ඒක එකනා දෘෂ්ටියන දෙන ආකල්ප වෙන්න පුළුවන්. ඉතින් Taman කොහොමද ඉන්නේ කියන Taman දැනගන්න ඕනේ. Taman සමාධිගත විමර්ශනයේදී දෙන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දහම් දේශනා කළේ අන්‍යයන් දැනගන්න ක්‍රමයක් තේරුම් ගන්නයි. දැන් අපි හිතුව මෙහෙම දෙයක්. සමහර වෙලාවට අපිට නොපෙනෙන දෙයක්. තව කෙනෙකුට පෙනෙන්න පුළුවන්. එහෙම වොත් එහෙම. ඒකත් අහන්න ලැබුණා නම් ඒකත් ලොකු අපේ වාසනාව දෙහිපක් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මුලාවී වැරදියා කියන්නත් පුළුවන්. අනුන් කියන එක පස්සේ යන්න ගියොත් එහෙම අපිට මුලා වෙලා සිද්ධ වෙන්න පුළුවන්. එනම් මේ හැම කාරණාවක් තුලදීම කවුරුත් කිව්වම අහගලන්නත් හොඳ නැහැ. කිව්ව හැටියට පිළිගන්නත් හොඳ නැහැ. ඒ බුද්ධ දේශනා පැහැදිලිව පිළිගන්න දෙන කාරණේ. යමක් කිව්වා නම් තමා ගැන හෝ ලෝකයේ ගැන හෝ ධර්මයක් වශයෙන් හෝ මොනවා හරි කමක් නැහැ. ඒක කෙලින්ම බාර ගන්නත් එපා. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ධර්මානුකූලව විමර්ශනය කරන්න. මේ කියන කියවල ධර්මානුකූලව පිළිදෙන්න. අන්නේ හැකියාව ලබා ගැනීමට ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දෙන්නලා දුන්නා. ඒ සාහිදීව දහම් තේරුම් ගන්න අවශ්‍ය ක්‍රමවේදයක් වෙන්නලා දුන්නේ. ඒ පෙන්නලා උන්වහන්සේ පෙන්නන්නේ. ඒක මම කිව්වනේ පිළිගන්න එපා. බාර ගන්න එපා. හිතලා බලන්න. ඔය කාලාම වසියට දේශනා කරපු දේශනාවේදී පැහැදිලිව විග්‍රහ කරන්නේ ඒකයි. අයයි වල මෙයා කියවල පිළිගන්නේ නැතුව අහගෙන දාන්නේ නැතුව. තමන් විමර්ශනය කරන හැටි මෙන්න මේවා කියලා කියාදුනා විමර්ශනය කරන්න හැටි. ටිකක් තුනක් උපමා වෙන්නකොට ඥානවන්තයින්ද ක්‍රමයේ තේරෙනවා. ඒකයි ක්‍රමවේදී. ඉතින් මූලික 10ක් තියෙනවා. ඉස්සෙල්ලා තෝරා ගන්න ඉතන ඉඳලා.
දැන් අපි ඒක කියන්නේ පුංචි උපමාවක් බලමු. අපේ ඇස් පෙනීම අලුවක් හරි. ඒක අපි හරවලාගෙන යනවා. යද්දෙනවි. කවුරු හරි උතන පුංචි ළමෙක් හරි ඉන්නවා. ඕ මාමි සලපේ කියනවා. ළමයාගේ ඇස්වල පුංචි ඇස්වල පෙනෙන සලපේ ඉස්සරහා ඉන්නවා. අපි හරවලාගෙන ගියා. කොච්චර පන්දිලා අපි ඉතින් පාර බලාගෙන ගියේ නැත්නම් එහෙම. අර සල්පියා බෑගිලා කන්න ඔන්න වෙන්න ගියා තිබුණා. අර පුංචි ළමයා ඔබ දැක්කම එහෙම කිව්වොත් එහෙම. ඔව් මාමි සල්පියේ පුතන් යන්නේ පයි ඉස්සරහට. දැන් ළමයා කාගාත් හදවැද්ද කියලා බල බල ඉන්නවා නේ නේද මොකද ගන්න බියව. ඒකත් ඔක්ක කරලා යනවා දැන් නම් ගිපා. මම උදේ දෙන්නා දුවගේ. නෑ ළමයා කිව්වා කවන්නේ වැඩි බිය කිව්වා කවන්නේ මේ කිව්වේ ඇත්තද පොඩ්ඩක් බලන්න ඕන. බලනකොට ඇත්ත වශයෙන්ම හරි කියා නම් එන්නේ. ගිය හැටියට ඌ බෑගිලා ආපහු ගත කරලා තිබුණා නැතිව ස්වභාවයෙන් පිළිලා එහෙම. අර ළමයා කිව්වේ විමර්ශනය කිරීම කොච්චර වැදගත් වෙයි. ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් කෙනෙක් කිව්වට බාර ගන්නවා නෙමෙයි. තමන් මෙනෙහි කරලා හරි. කෙනෙක් කිව්වොත් හරි. ඒක විමර්ශනයේදී පත් කරලා අපිට හැකියාව තියෙනවා. අපි ඒක ඇලෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. හැබැයි බුදුරණාහි දේශනා කරන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව විමර්ශනය කරා. ඒතර ඇත්ත වෙනවා. ඇත්ත බලන ක්‍රමයේ දුරු වෙනවා. ඒක සාකච්ඡා වෙනවා. දැන් මේකේ උදාහරණයක් මීට ඉස්සරහ කියලා ඇති. පැවිදිලා ඉස්සර ඔය කිහිදාගුගෙන් පොළොඩහාගේ පැත්තේ ගමක ඉන්නකොට එක්තරා මිනිහෙක් හිටියා. හරි දලදලු උද්ගලයා. ඊතරම් මත්පැන් දීලා තමයි ඉන්නේ ඉස්සරම. ක්‍රමක්‍රමයෙන් අපි අසුරට පටන් ගත්තාම උගා කලුනායු. කාට දරදන්නත් අපි දැක්කාම බොහොම නැඹුරු වෙනවා. අරු කරනවා. වැදලා බුදලයන් තිරදක් තිබුණා. ඒ වගේ වෙලාවකදී අපි අසුරටම ඇවිල්ලා ඉන්නා වැඩි හරියක්. අර කටින් බා කලුණා. නමුත් ටික දවසක් ටිකක් අදමකට වීලා භයිනා එක්කනේ උඩ. ඔකයි දත්තිය කරනවා එදේ ගෙවින් විශේෂ. ඒවි. නම කියන්නේ උද්දේශ විතර ගන්න කියලා ඔතන දිනක් යම උද්දේශ කරලා ඉඳ කරලා. නමුත් මම යාර කතා කරලා ඇහුවා. ඒ කාටද වයින්නේ? ආතර වගේද බෑවනේ. මම බලා ගන්න ගියේ. ආයි වයින්. අතේ මම ඇහුවා. ඉතෝවා වයින් ඕනේ නැහැ මම තරහා විදිහට නෑ අමනාපෙදින් නෑ දෙතිලියක් තියෙනවා නෑ කියනකෙදි මගේ උපදෙස් ගන්නවානේ. ඒ මාත්‍යා කියලා කිව්වා. මොනවද වන්නවලු. මේක මගේ වරදක් නෙමෙයි. ඒක මේ තායකේ කියපු කැත කතාවක්. මොකක්ද ඉතින් කිව්වේ? අංගවල මාත්‍යා ලෝකෙ කියන්නේ. ඒ ඔබගේ සැරට කතා කරේ ඔබ ඉන්නවා. මම ගැටි කියන එක කියන්නේ බැරි මම තරහ වෙන කවුරුත් එක්කද? ආදර බලලා කිව්වා ඒක. ඔබද රාත්‍රී මටද කිව්වේ? ඔව් මාත්‍යා තමයි මට කිව්වම කවන්නේ. නියවත් කියන්නේ. මම වඩා කාලෙක ඉරලා ගහගෙන අර බල්ලේ කිනා ටිකක් ඇහැද මම ආරකාම ගෙද්ද එක බල්ලේ මං කවුරු යන්න මහත්ති කියලා බලනත් කියලා කිව්වොත් ඔයා මෙල කියලා ඒතර බල්ල මහත්ති කී කවුරුත් කිව්ව බල්ලේ ඕන බල්ල මහත්ති කී බල්ල උඩ මහත්ති කිව්වා එනවා හිතාගන්නකො මහත්ති උඩ බල්ලා කිව්වල මහත්ති බල්ලේ වෙන්නේ නැහැ ඔයා උඩ කලබල වෙන්නේ ඔකර නිහඬව ගම යයි හරයන්ද ගියා. ප්‍රාථමික දතුණා. මේ මල ප්‍රාණයක් නම් ආවේ නැහැ කවුරු හරි මන්දී එහෙම කිව්වා කියන. ඒ අන්තු මාර්ගක මට නම් කිසි ප්‍රශ්නයක් ආවේ නැහැ. එහෙම කිව්ව කෙනෙක් ඉතින් තරහක්වත් කවුද කිව්වේ එක හොයාගන්න ඕනේ කියලා එහෙම අදහස මාත්‍රයක්වත් මට ආවේ නැහැ. මම කිව්වා යම් කෙනෙක් නොදන්නකමද ඒක තමන් ගත්ත තමන්ගේ දෘෂ්ටියට අනුකූලව වැරදි ආකල්පයකින් එහෙම කියන්නත් පුළුවන්. හැබැයි කාරණේ වැරදි නම් ඕක කවදා හරි ඕක තේරෙන දවසක් එයි. එහෙම දවසක් කියලා ඇවිල්ලා නම් කිව්වොත් එහෙම
හැබැයි ඉඳන් සිට මගේ එහෙමමයි අදත් එච්චර ඒක අමුත්තක් නැහැ. ඔව් වැඩි මට දෙන්න මම මෙහෙම දෙයක් කියවුණා. අර සමාවෙන්න කිව්වා ඊට පස්සේ හිතේ ඔහුගේදී වෙනසක් වෙන්න අමුතු ටිකක් ඇදෙන්නවා. එන්න එහෙම කියන්නේ ඉතලව මට බැරි වෙන තව වෙනවා දැක්කත් ඔහුදියා බලපට අමුතු හිතන්න දෙයක් නැති බව මට තේරෙනවා. මට සතුටක් එනවා එක පැත්තකින්. මොකක් නිසාද? මේ බාහිර රෝගේ කර්මන්තු කොච්චර ආවා. ඒ බෑ දුක තිබුණා. ඒ මුල් කරගෙන ද්වේෂයේ කියන එක ඉන්නේ නැහැ. ඒක මට සම්පූර්ණයෙන් පුළුවන් කාරණයක් වුණා. ඒක බුදුදහමේ කියනවා සීලකත්වයේ වලින් ලැබෙන දෙයක් නිසා වෙන දෙයක් නෙවෙයි කියලා මට තේරෙනවා. ඉතින් මම අන්නේ එකයි කිව්වේ ඒ වගේ දේවල් ලෝකයා විවිධාකාර විවේචන නොකරන කෙනෙක් නැහැ. තමන් පිටවල ප්‍රාර්ථනා කරනවා තෝතරන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුලාව බුද්ධයාගේ ප්‍රාර්ථනාවයි නින්දාවයි දෙකම හම් කරන්නේ. ඔය දෙකේම ගන්න දෙයක් නැහැ. යම් බුද්ධලේ ඥානවන්තද හේතුවල සහිතව කටයුතු කරන යහපත් කෙනෙක්ද ඔහුගේ නින්දාවයි ප්‍රාර්ථනාවයි දෙකම ගැන හිතලා බලන්න. ඒක ගන්න දෙයක් තියෙනවා. ඒ නිසා බලන්න ඕනේ කවුරු හරි දොස් කිව්වොත් ඇත්ත වශයෙන්ම මේ කියන එක මට ගන්න දෙයක් තියෙනවා. එයා කොහොම කෙනෙක්ද? ඒ ඥානවන්තව තමන් ඥානවන්ත විරාහි කියන ධර්මවත් වෙච්ච කෙනෙක් නම් එයා දන්නවා වැරදි ආකල්පයන් නිසා මිනිස්සු විවිධාකාර අදහස් ගන්නවා. දෘෂ්ටිගතව හදා කරනවා, පිළකයි භ්‍රාන්තා කරනවා, වෙනකයි නිඳා කරනවා. මට එහෙමයි නිඳා වෙනවා, භ්‍රාන්තා වෙනවා කරන්නේ නැහැ. කියලා සමුදේරුම් ගන්න ඕනේ. යමක් යම් ජීවිතයෙන් තමන් කරන වැඩේ වැරදිද හරිද කියලා දැනගෙන වැරදි නම් ඒක අත්දැක එක තමන්ගේම යහපතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබ පටන් ගන්න දස අකුසලයෙන් මුල් කරගෙන පුරුදු කරගන්න හැටි. ප්‍රාණඝාතී කියන එක හොඳද? තමන් හිතලා බලන්න. කෙනෙකුට හිංසා කරනවා නම් කෙනෙක් කැමති වෙයිද? තමන්ට හිංසා කරනවා නම් තමන් කැමතිද? තමාට විනාශයක් කරනවා නම් තමන් කැමතිද? තමන් හිතලා බලන්න. අවාන්ත තීරණය එතකොට ඒ තමන් පිළිබඳ තීරණය. කවදාවත් මට හිංසා කරනවා නම් මම කැමතියි කියලා එකක් ඉන්නේ නැහැ. එන අනිකෙකුට හිංසා කළොත් අනිකේ කැමති වෙයිද? ඒ අනුසාරයෙන් තීරණය කරන්න. කවදාවත් ඒක වෙන්නේ නැති බව ආවම තීරණය වෙනවා. මට හිංසාවක් කරනවා නම් මට වැරද්ද ඒක අවැඩක් කියලාමයි තමන්ට තීරණය එන්නේ. අනිකෙකුට හිංසාවක් කරනවා නම් ඔහුට වැරද්ද ඒකාන්තයෙන් ඔහුටත් අවැඩක් කියලා අවංක පිළිතුර එනවා. එහෙනම් මටත් අවැඩක් වань අනුන්ට වුණොත් අනුන්ටත් අවැඩක් වань යම් හිංසාවක් ඇත්නම් ලෝකයේ තිබෙන සුචරිත දුචරිත කියන මේ දෙකෙන් ඒක වැටෙන්නේ කොයි කොටසද කියලා හිතලා බලන්න. එතකොට තමන්ටම තේරෙයි ඒක දුචරිත කොටසයි වැටෙන්නේ. දුචරිතයක් කළොත් ඒකේ යහපතක්ද වෙන්නේ අයහපතක්ද? ප්‍රශ්නේ විසඳ ගන්න තමයි. දුචරිතයෙන් අයහපතක් යහපතක් වෙන්නේ නැහැ. අවංක පිළිතුරයි. සුචරිතයක් කළොත් ඒකේ මොකද්ද වෙන්නේ? ඒකේ යහපතක් අයහපතක් නැහැ. ඔය පිළිතුරයි. එහෙනම් මොකද්ද ගන්න තීරණේ? ප්‍රාණඝාතය වෙලා දුස්චරිතය නොකර යුක්තා වෙනීම වැඩසහගතයි යහපතයි සුචරිතයි කළ යුතුයි. උත්තරේ ඕකනම් ගන්න තීරණේ තමම තීරුම් ගන්න. මේ එකක් කිව්ව විදිහටම තමයි අනිත් ඔක්කොම යන්නේ. හොරවැර වංචා සුරාසු දුරාචාර බොරු කියලා පරිසවදන බලාපු ලෝභතරහ මොළ කියන මේ ඔක්කොම බලන්න විදිහේ. ඔය විදිහ තීරුම් ගත්තාම යාගින් ඇහුවොත් ඔබ දැන් ප්‍රාණඝාත කරන්නේ නැත්තේ හිංසා කරන්නේ නැත්තේ ඔය හොරකම් කරන බවක් ඔබේ නැත්තේ ඉස්සරවායි පිටින් අතිලස්සන නැත්තේ සුරාසුදු දුරාචාර ආදී තිබ්බ හිතෝයි විනාශලා කී තියෙන්නේ ඇයි කියලා ඇහුවොත් එහෙම කවුරු හරි එතන තාම මොකක්ද නිසාද කියන්නේ අපායයි කියලා වයින් දරුවොත් නෑ එහෙම එකක් ඉඳලා නෙමෙයි දිව්‍ය ලෝකයේද නෑ එහෙම එකක් ඉඳලා නෙමෙයි එන කවුරු හරි මට කිව්වද මේ කවුරුත් කිව්වත් නොකියවත් නෙමෙයි එහෙනම් ඒක වැරද්දක් කියලා නොකර යුක්තක් කියලා දුත්‍යත්වයක් කියලා ගැලපෙන්නේ නැති බව මටම තේරුණා.
ඒ නිසා ඒක කරන්නේ නැත්තේ. මෙන්න උත්තරයක් එනවා. කාටවත් වහල් වෙලා නැති උත්තරයක්. දැන් වහල් වෙන උත්තර මොනවද? ප්‍රාණඝාත කරන්න එපා අපාය යනවා. බෑ. කවුරුත් කිව්ව නිසා එහෙම කරොත් එහෙම නරක නැහැ. ඒක ඇත්තක් නිසා ප්‍රශ්නෙකුත් නෙවෙයි. ඒක හේතු කියන නිසා. ඒ වගේ ඉතින් අපි වහල් වෙමින් එක ගත්තේ. යථාර්ථයෙන් ගන්න ක්‍රමවේදයක් තියෙනවා මුලින් ඉඳලා. ඉස්සෙල්ලාම මුලින්ම යථාර්ථයෙන් වහින්නේ තමා තුළින්ම තේරුම් අරගෙන. ඉතින් ඒක මේ විශේෂයි. තමන්ම දැනගෙන කරන්න. එතන කවුරුවත් එහෙම කිව්වොත් මේක කරන්න කියලා ආව නොකරන්න කියේ. ඒක කරනවද නොකරනවද කියන එක බලන ක්‍රමයක් මට තියෙනවා. ඒක යන්නේ උතුමේ දේශනා කළා තියෙන බව විශ්වාස කරන්න පුළුවන්. මොකක් නිසාද? කාටවත් වහල් වෙන්නේ නැති නොවන තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක හැවටිල්ලක් නැහැ. අරියා කිව්වට මියා කිව්වට කියලා එහෙම එකක් නැහැ. ඒ පැහැදිලි ක්‍රමවේදයක්. අන්න ඒ නිසා මම ප්‍රාණඝාත කරන්නේ නැත්තේ මෙන්න මේ හේතුව උඩ. මම දස අකුසල් කරන්නේ නැත්තේ මෙන්න මේ හේතුව උඩ. අන්න ඉස්සෙල්ලාම අවංක තීරණයට වහින්න. ඊට පස්සේ කවුරු හරි ඔය ගැන කතා කරලා ඔබ මේ එක එකා කියන ඒවාට හැදෙන මොඩේද කියලා දැන් එහෙම කියන්න බෑනේ. ඊට විරුද්ධව කතා කරන්න බෑ. ප්‍රඥාවන්ත පිළිතුරකද ඔය ඉන්නේ ප්‍රඥාවන්ත නිගමනයක ඉන්නේ කොට වෙන මොකේද? අවංක උත්තරයක් අපිට දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් මේකේ ආගම් වේදියා, කුල මල වේදියා, ಜಾති වේදියා කියවමුත් නැහැ. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්ම රටාව. ඔය ක්‍රමයේ තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඉස්සෙල්ලාම අයින් කරගන්නේ ඔය දස අකුසල් පැත්ත. ඒ පැත්තෙන් වෙන කෙනාට ඕනේ වෙනවා. එක්තරා සාහනයක් ඕකටම ලැබෙනවා. හරියට කිව්වට මෙයා කිව්වට මං ආකාර වෙනස් කරලා නැහැ. අතම වැටහිලා අතම තේරුම් ගන්න ක්‍රමයකින් අතම සැලසුම් ලබා ගන්න පුළුවන් ඥානවන්ත ක්‍රමයකින් මම යමක් දැනගෙන පාපය අත්හැරියා වැරදි පැත්ත අත්හැරියා. හොඳ වැරද්ද කරනවා. මං ඉන්නේ එහෙම දැනගෙන. අන්න මුල. ඊට පස්සේ ඊට ගැඹුරු දෙයක් මේ බුද්ධ ධර්මයේ කියනවාද? යොමු කරලා බලනවා. ඔයලා බලනවා. ඒතකොට දැක්කුනේ දෙයක් ආයෙ හම්බ වෙනවා. ඔබ තමන්ටත් හොයාගන්න බැරි විදිහ දෙයක් කියනවා. විවිධාකාර ආස්වාදයන් එනකොට ප්‍රියයි මනාපයි. ඒව ඇසුරු කරන්න හිතෙනවනේ. ඒවා පරිභෝග කරන්න හිතෙනවා. ඉතින් ඒවා ගැන මොකද කියා කියන්නේ? ඒවා ගැන කවුරුවක් කිව්වට කරන්නේ තමන්ට හොයලා බලන්න ක්‍රමයක් දුන්නා. මේවා හිතලා බලන්න ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමයක හිතලා බලන්න කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සන ක්‍රමවේදයක් දුන්නා. දැන් මේ ක්‍රමවේදය අපි ගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසාම නෙවෙයි. ඒක ඇත්ත කියලා වැටහුනොත් අන්නේ හේතුවෙන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනා කරපු කාරණේ. මේ කියන ඒවා ඇත්ත කියලා ඔබට වැටහුන දාන පිළිගන්න. ඒතර කාර්යයක් ප්‍රශ්න නැහැ. ඔබ ඥානින් යුක්තයි. ඥානවන්ත පිළිගත් කාරණයක් නිසා කිසි දායකෙකුට විනාශ කරන්න හේතුවක් නැහැ. අන්නේම ක්‍රමවේදයක් වෙන්නේ. ලෝකේ විවිධාකාර දුක් ඇති කරන විවිධාකාර ජරා මරණ විද්‍යාමාන වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාරණයක් බලන හැටි. උන්වහන්සේ ලෝතර බුදුනේ ඔය ක්‍රමයක කියලා දේශනා කළා. ලෝතර බුදුරජාණන් වහන්සේ පවණක් නෙවෙයි. ගෞතම බුදුරජාණන් වහන්සේ පවණක් නෙවෙයි. සත්පුරුෂයන් වහන්සේලා මුල් කරගෙන පටන් ගත්ත සැලක පටන්ගෙන වෙන්නවා. විපස්සී නැවති බුදුරජාණන් වහන්සේගේ පටන්ගෙන සිකී වෙසබු කියන බුදුරජාණන් වහන්සේලා කවුසද කොණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගත්ත දහම් අවබෝධ කරගත්ත ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනිකත් වෙන ක්‍රමයක් නෙමෙයි ඒක තමයි. ඒක විග්‍රහ කරන්න ඉන්නේ ඇයි හොදට බුදු පියාණන් වහන්සේලා ධර්මාභෝධය ලබාගත් ක්‍රමවේදේ අනිත්‍යයන් ලබා ගන්න මේ ක්‍රමවේදේ දුන්නා. මෙන්න මේ ක්‍රමයේ පිළි ලබා ගන්න. මොකද මේ දුන්නේ? මේ ලෝකේ මේ ලෝක සත්‍යය බොහෝම වේදනාවෙන් කෑ ගන්න. අනනම හැපෙනවා. විලාප නගනවා. විශාල දුකට වාදනය වෙනවා.
මෙහෙම අවස්ථා බොහෝ කොට තියෙනවා. බොහොම සුන්දරව ආස්වාදයෙන් ඉනහලා ඉඳලා ඊයට අන්තිමට හුරුලන්න සිද්ධ වෙනවා. අවසානයේ බලපෑම ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස පායාසයක් කිව්ව ඔක්කොම කෙලවර වෙන එකක් තියෙනවා. ඉතින් උන්වහන්සේ ඒ සීමාවේ තේමාවේ ඉඳගෙන ඔය මේ විමර්ශනය කරන්න පටන් ගත්තා. දැන් උන්වහන්සේ බලනවා රජ කෙනෙක් වෙලා හිටියා. සෑම සම්පත්තියක්ම බිග්ලා තිබුණා. ඒ සැප සම්පත් ඔක්කොම ඉඳගෙන ඉන්න පුළුවන් වුණා. මේ කලවසන් ශරීරය කියලා කියන්නේ මහලු වෙන එකක් නේ. මේ මහලු බවට වත් වුණාම මේ ශරීරය හැරෙද්දි ගහගෙන යන්නත් වෙනවා. දුවන්න පයින්න බැරි වෙනවා. ඉන්ද්‍රියන් අඩපණ වෙනවා. ඇස් යට යනවා. පේන්නේ නැතු වෙනවා. කන් ඇහෙන්නේ නැතු වෙනවා. ඒ වාගේ දත් වැටෙනවා. ඇඟ හැටි වැටෙනවා. ඒ වාගේ පොඩ හුදු වෙනවා. ලස්සන නැති වෙනවා. ඇත වෙනවා. ඉතින් එහෙම දෙයක් තුළ මම මෙබඳු ජාතියක මෙබඳු කුලයක මෙබඳු ගෝත්‍රයක මෙබඳු හැඩවැලයි ලස්සනයි මෙබඳු නිරෝගී තත්ත්වයකයි කියලා මෙහෙම ඉන්නවා. ඉතින් මෙහෙම ඇවිල්ලා යනවා නම් මාළු වෙලා එහෙම නැති කෙනෙක් ලෝකේ ඉන්නවාද? ලෝකෙ උපදින ඔක්කොම කොච්චර කල්පසම් විදියට හිටියත් අවසානයේ උත්තරන්නේ. ඒකද කැමතිද? අකමැති නම් මොනවා කරන්නේ? ඒක වෙනවන්නේ. එහෙනම් සියලු තරුණ බව ජරාවෙන් කෙලවර වෙනවා මරණයෙන් කෙලවර වෙනවා. මේක ලෝකෙ වෙනස් කරන්න බෑ කාටවත්. මේ උන්වහන්සේ දුරු පළවෙනි දාම් දකින පූර්ව භාග නුවණ. ඒ නුවණින් තමයි ඉස්සෙල්ලා එහෙම දකින්නේ. එතකොට දකින්නවා සියලු තරුණ බව ජරාවෙන් මරණයෙන් කෙලවර වෙනවා. ආයෙත් කාටවත් නවත්තන්න බෑ. මම හරි නිරෝගී කියලා සමහර අය කියනවා. එහෙම අය පිට ඉන්නවා. බලන්වාම මහා රෝගීකර ගොදුරු වෙලා ඒ රෝගී පොත්වල වෙලා නැගිට ගන්න පන්න නැති වෙනවා. ඒක උරුම කයක් අරගෙන ඉන්නේ රෝගීලා නිරෝගී කියලා මේ මත් වෙන්නේ. ආරෝග්‍ය මදී මත් වෙනවනේ මිනිස්සු. මොකක් නිසාද? සත්තු ගැන කතා කරන්න දෙයක් නැහැ. මෙච්චර මේ ඔළුවක් මොලයක් තියනවා කියන මිනිස්සුયો. මේ වගේ දේවල් වලින් මත් වෙනකොට ලෙඩ හැදෙන කයක් අරගෙන ලෙඩ නොහැදෙන කෙනෙක් වාගේ මත් වෙලා කතා කරනවානේ මුලාවට. මේ ලෙඩ හැදෙන තරමක් හැදෙන්නේ ලෙඩ නැති එකක් දෙන්න ලෙඩ හැදෙන වෙන කාටද? එහෙනම් මේකයි ලෙඩ ගොඩක් නේ. ලෙඩ හැදෙන කයක් ඇතුව ලෙඩ නැති කෙනෙක් වාගේ ඉඳලා හරියනවද? බෑ නේද කරන්න. මහලු වෙන කයක් ඇතුව මහලු නොවි ඉඳලා හරියනවද? මොනවා කරත් බෑ නේද කරන්න. මැරෙන කයක් අරගෙන නොමැරි ඉඳලා හරියනවද? බෑ නේද කරන්න මැරෙනවද? එහෙම ස්වභාවයක් ඇති ජරා මරණයන්ට ගෝචර වෙන. ඒ නිසාම ශෝක පරිදේව දුක් දුම්නස පායාස කියන මේවල ගෝචර වෙලා කූලන දැවෙන අසහනකාරී මානසිකත්වයෙන් දුක් විඳලා වැරෙන ලෝකයක් තුල සතුටු වෙන්නේ මොනවා ලබාගෙනද? මුලා මිසක් වෙන මොකද්ද? මෙන්න මේ අදහස ආවා ඉස්සෙල්ලා. ඉතින් මේ යම් තැනක යම් පැවැත්මක් ඇද්ද මරණයටපත් වෙන්නේ නැත්නම් ජරාවටපත් වෙන්නේ නැත්නම් වැහැරෙන්නේ නැත්නම් බාධකයක් අන්දරයක් නැත්නම් එහෙම එකක් කොහෙවත් තියෙනවද? හැබැයි ජීවත් වල බලියෙද බෑ. දිනෙක විලා හැම ජීවත් වෙන්නොත් ඒ මනාතෙන් අදහසයි. දුකක් අන්දරයක් සහිතව ජීවත් වෙන්නොත් අසහනකාරීත්වයෙන් පෙරෙමින් ජීවත් වෙන්නොත් ඒකත් මහානාතයක්. බලාපොරොත්තුම දකින්නවා අසහනකාරීත්වයෙන් මිදිලා ජීවත් වෙන්න තැනක් නැහැ. මේ සියලුම සත්‍යය ලෙඩ රෝග ඇතිවීම ජරා මරණයේ ස්වභාවය කරගෙන අන්නේ ජරාව මරණයේ රෝගයන්ට උත්තරල වීමට විවිධාකාර කම්කටොළු වලට භාජනය වෙන්න හේතුකාරක ඇත්තෝ. ඒ වගේම මේ මිනිසුන්ගේ ශරීර මේ සත්‍යයේ ශරීර
තව එකෙක් විසින් කපලා කොටලා දාලා වර්ෂලා දාලා තම තමන්ගේ වාසියෙන් තම තමන්ගේ ලාභය ලබා ගන්න මේ විදිහේ කපලා කොටලා වර්ෂලා දාන විදිහේ මේ කයක් නෙමෙයි මස්ලේ කය කියන්නේ. ඒ වගේම ආයුධ අසාධාරණ විදිහේ මේ කයින් ලබන්න පුළුවන් යම් ප්‍රයෝජනයක්. තරංකාරී විදිහේ මොරකල ලෝකී තරංකාරී වරුණේද මේවා. මෙන්න මේ ආකාරයෙන් කයක් නිසා ඇතිවෙනා වූ වේද දැකලා ඉතින් මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේවෙන් පිළිලා තියෙන ලෝකේ මේකේ මිදෙන්නේ කොහොමද? කුමක් ඇතිදැනද මේවා තියෙන්නේ? කුමක් නැතිදැනද මේවා නැත්තේ? මෙන්න මේ කාර්යයේ වන්දනේ උත්තරයක් කෙරුවා. ඒ වෙලවට දැනගත්තා. ජාතිපත්තේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පහළ වෙනවා. ජාති නිරෝධන ජාති හටගත්තේ නැත්නම් ওই ජරා මරණ මොකේ හටගන්නද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ඔක්කොම ඉන්නේ ජාතිය හටගත්තොත් නේ. ජාති නැත්නම් ඒක නෑනේ. මෙන්න බුදුරජාණන් වහන්සේ කාගෙන්වත් අහන්න නැතුව හැවටෙන්නේ නැතුව ඇත්ත ක්‍රමයක් වී යථාර්ථය හොයාගෙන ගිය හැටි. ඊට පස්සේ උන්වහන්සේ බැලුව ක්‍රමයක් තියෙනවා. මොකද්ද මේ ක්‍රමය? ඔය අවස්ථාව වෙනකොට උන්වහන්සේ අර ලෞකික දිවැස්සෙන් පහල කරලා තිබුණේ මේ සසර ගමන් කරන හැටි, උපදින හැටි එක්තරා මට්ටමක දැකලා තිබුණේ ඒවා. ඒ නිසා උන්වහන්සේ දන්නවා මේ ජාතිය නිකන් හැදුනේ නැහැ. මේ භවයේ හේතු වෙන්නා වූ යම් කිසි ගති ලක්ෂණයක් පහළ වෙලා ඒක අනුකූල වෙන මේ සත්‍ය භවවල උපදින්නේ. දැන් භවයක් නිසානේ. ඒ ශක්ති විශේෂයෙන් ගොඩනැගිච්ච භවයක් හැදෙනවා. ඒ භව ප්‍රත්‍ය කරගෙනයි ජාතිය හැදෙන්නේ කියලා දැක්කා. එහෙනම් මේ ජාති නැත කරන්න බෑ කවදාවත් භව නැත කරනකම්. භව කියන්නේ මොනවද? කාමාස්වාදයන්ගේ බලාපොරොත්තු වීම. කාම හැඟීම් සඳහා කාම බලාපොරොත්තු ආස්වාදයේ දින බලාපොරොත්තු ඉන්ද්‍රිය බලාපොරොත්තු හියන ඕනිනේ කාම භවක අන්නේක දකින්න කාමය කොච්චර හොඳද ආස්වාදය කොච්චර හොඳද මේ බඳු බලාපොරොත්තුවක් තිබුණා දකින්නවා කාම භව කොච්චර හොඳද කියලා අන්නේ භවක ඇතුණාම ඕක තමයි කියන්නේ තමාට හටගත් දෘෂ්ටිය තමාරන් කියන එක්තරා අදහසක් මොකද්ද? ඒ භව පිටලා ඒ භව කොච්චර හොඳද කියලා අදහසක් එනවා. මෙන්න මේ භව ප්‍රත්‍ය කරගෙන තමයි ජාතියට මුල් වෙන්නේ. මේ දැක්ක අවස්ථාව කාකින්වත් අහව නෙමෙයි. ඥාන ගෝචරව දැක්ක හැටි. ඊට පස්සේ උන්වහන්සේ දකින්නවා අසලේ ආව හැටි මේනෙන්දා මේ භව කොහොමද ගොඩ නැගුණේ? දැන් ගොඩ නැගිලි කොහොමද? මෙලොවදීම දකින්න ක්‍රමයක් තියෙනවා. ඒ දිවස් පහළ වෙච්ච උත්තරයන් වහන්සේලා ඒ ආකාරයෙන් දැක්කේ නැත්නම් මෙලොවදීම දකින්න ක්‍රමයක්. ඉතල ಜಾති විග්‍රහ කරගන්න ඕනේ එතකොට. මොනවද ಜಾති? තමන්ගේ ඇගේ තියෙන ඒවා විතරක් නෙමෙයි. මෞපතෙන් බිහි වෙන අවස්ථාව විතරක් නෙමෙයි. ඒක එක જાතියක් විතරයි. බුදුරජාණන් වහන්සේ ಜಾති වෙන් කරලා විග්‍රහ කරලා පෙන්නනවා. මොනවද ಜಾති? දුර්දර්ගෝ කියන්නේ අමුදර්ගෝ කියන්නේ දෙමාපිය කියන්නේ ඒ ಜಾති. එළුව හරක් කුකුල කියන්නේ බල්ලෝ බලාලු කියන්නේ ඒ ಜಾති. හන්දි දී කියන්නේ ඒවා ಜಾති. එනයි මෙතන කා ಜಾති ගැන අහලා දුන්නේ නැහැ නේ කොහොම එක. අහන්න බෑ අපිට දාම හම් කරන්න. ඇංගිලා. ಜಾති ධර්ම සූත්‍රවල තියෙන සූත්‍රය. ಜಾති වෙන්නනවා. මොනවද ಜಾති කියන්නේ? අන්නේ විග්‍රහයක් තියෙනවා. අද මේ එළවලු බීම කියන සංග්‍රහයේ තියෙන විග්‍රහයක් ඇති. බුදුරජාණන් වහන්සේ ಜಾති විග්‍රහ කරපු හැටි. දැන් ඒ නිසා ධර්මම දන්නවා එක දෙයක් තමන් මරයි නැතුවද තමන් ජරාවටපත් වෙන තව කල් තිබුණා ඉන්නේ තරුණ කාලේ වුණා
දකින්නවා තමන්ටත් ඉන්නවනේ ಜಾති ගොඩ. තමන් ඇතුලේ. අම්මා තාත්තා ಜಾති. ඌරු කුකුල එහෙම ඉන්නවනේ ඒරුත් ಜಾති. බල්ලෝ බලනුත් ಜಾති. ඉතින් මේ පුංචි කාලේ ඉඳන් අවුරුදු 5කින් 6කින් පල්ලි බලලි හැදිලා වැඩිලා ඔක්කොම වෙලා උගේ ಜಾතියක් බොහෝ කරලා නටු ගහලා කනාඩි ගහලා ගිහිල්ලා ඔය ඇස්පීන් නැතුව කන් ඇහෙන්නේ නැතුව ගිහලා වැඩි වෙන්නේ ගිහලා නැල්ල හොඳ රසෙට උඩ පැනපු ගාලින් දානවා. පොඩි එකා පැටිය කාලේ ඉඳන් ඇවිත් දානවා. ඉරාසෙවිත් ඇවිත් දානවා. වායිද ගිහලා මැල්ලා ගියදී දානවා. බලන්න බලන්න හොඳට පැහැදිලිව කියනවා මොකද අපේ ජීවිතය අවුරුදු 60 70ක් යනකොට එහෙම අවස්ථා ඊයක් අපිට දකින්න පුළුවන්. තමන්ටම අත්දැකීමක් ලැබෙනවා. මෙන්න ಜಾතිය වල හැටි. ඒ සජීවී ಜಾති. හිතක් ගතක් ඇති ಜಾති. ඒ වගේම හිතක් නැති. නමුත් ಜಾති කොටසක් තියෙනවා. රාන්තිදී ಜಾති. එන රාන්තිදී වාගේ තියෙන වටිනාකම් ඇති. මේ හැම එකක්ම ಜಾති. ගේ තුල ඉඩකඩම් ගස්කොළන් මේවා ಜಾති. මේ ಜಾතිය කොච්චර බලාගෙන ඉන්නවද? මේක කාගේ? ඒක මගේ. මේ කවුද? ඒ මගේ භාර්යාව සාහිත්‍ය අදුව පුතා. ඉතින් විවිධාකාරයෙන් කියන මේ වගේ යාළුවා මේ ඉතිරක් කියන මේ ගහ මගේ නෙවෙයි. ඒක මගේ ගහ. මේ මල් පොඩ්ඩිය මගේ. මේ මල් පාත්තිය මගේ. ඉතින් මේ මිරිස් ගහ මගේ නෙවෙයි. වඩු ගහ මගේ නෙවෙයි. ඕවා ඇයිලා. ඔතන පටන්ගෙන විවිධාකාර සජීවී අජීවී ಜಾති මම කරගන්න මගේ කරගන්න කොච්චර දිනවද? දැන් මේ සියලු ಜಾති වලින් අපිට අධ්‍යයනයේ පිට තවද ගාණි මේන දෙයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ කිව්ව ಜಾතියක් නරක වෙනවනේ. ඒවා බොහොම ප්‍රබෝධවන්ත හොඳින් පවත්වා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අඳු ඒවා අඳුන් ಜಾති. මේවා ಜಾති. ඒවා නාග වෙනවට කැඩෙනවට බිඳෙනවට දිරනවට කැමති නෑ. නමුත් මේ ಜಾති මොනවද? යම් ಜಾතියක් ඇත්නම් ඒවා ජරාවටපත් වෙන ಜಾති. ඒකින් අහපෙච්ච ಜಾතියක් නම් නෑ. වැහැරිලා යන ಜಾති. මරණයටපත් වෙන ಜಾති. ඒවා හැටි. ඒසා ඒවා ඒකත් යන බත් දෙනවා කාටවත් වළංගන්න බෑ. එනම් මේ ಜಾතිත් එක්ක සම්බන්ධයක් තියෙන මොකක් නිසාද? අපි මානසික මේවත් එක්ක බැඳිලා. මනස හැදෙන්නේ මොනවැන්ද? දැනීමෙන්, හැඳිනීමෙන්, වේදනා සංඥා. ඒ වගේම අපිට අවශ්‍ය දේවල් රැස් කරනවා. මනසෙන් ගොඩනගනවා. සංකාර කරනවා. ඒවට එකම තීරණ දී ගන්නවා මනසෙන්ම. මේක වගේ, මේක මේ தත්ති, මේ ආදි වශයෙන්. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ටිකෙන් තමයි සම්පීඩනයේ උදාහරණ. අපි හිතන જાතිය බවක් කොට නැගින්නේ. අනේ විරෝධීව දකින්න බව. අර දිවසක් එහෙම දිනුනා පෙර භාවයේ මෙහෙම දෙන ගියා ඒකේ මේ જાතිය පරණ ඒක සාවකන මේ. මේ විරෝධීව දකින්න බව જાතිය කියන්නේ. ඉතින් මේ බව හැදෙන්නේ කොහොමද? ඒවා තමන්ගේ බව කොහොමද දන්නේ? උපාදාන කරගෙන ඉඳන්. ඒ කියන්නේ දැන් මුට්ටි කාලේ අපි දවසක ඇහුවොත් එහෙම කතා කරන්න බැරි කාලයකට අපිට තිබුණා. ඒ කාලේ වෙනකොට අරයා කායි කවුද? ආනවත්නේ උත්තර දෙන්නවත් දැනීමක් නෑ. එන ඒවා වගේ බව දන්නවා. අර පොඩි එකා උඩුව දාලා ඉන්නවා. කවුරු හරි යාගේ ඇඳුම් ටික අරන් යනවා ඉතින්. පොඩි එකා කෑ ගහන්නේ නැහැ මොකද? ඒ ඇඳුම් ඒ පොඩි එකාගේ බව දන්නේ නැහැ. ඒක දැනගත්තේ පස්සේ කාලේ. ඒ හෙල්ලාපඩුවෙන් විනාතියා තියෙනවා. අර ජෝඩිම කාලේදී. ඒවා කාගෙද කියලා එහෙම දුප්පියක් ඇවිත් තිබින්නේ නැති නිසා. තමන්ගේ බව දන්නේ නැහැ. කවුරු හරි අරන් ගියත් ගානක්වත් නැහැ. ඊට පස්සේ ටික කාලයක් යනකොට අපි විවිධත්වයේ දරුවා දැනගන්නවා. මේ අම්මා කාගේද? මගේ අම්මා. මගේ අම්මාව දැනගත්තට පස්සේ තමයි අම්මා කෙරේ යල්මක් කරන්නේ. අර කවුද? ඒ තාත්තා. කාගේ තාත්තද දුන්නේ? මගේ තාත්තා. අන්න මගේ බව දැනගත්තා. කාගේ කාලා හරි
Taman විමර්ශනය කරලා හරි දැනගත්තේ. ඊට පස්සේ අර ගහ කාගේ දුන්නේ. ඒක මගේ ගහ. ඒක කොහොමද දැනගත්තේ? ඒක මන්නේ හිටියේ මගේ බව දැනගත්තා. ඔය බව දැනගන්නේ මොකක් නිසාද? ඒවා උපාදාන කරපු හින්දා බව හැදුනේ. දැන් මේ බව හැදිච්ච හැටි දැනගන්න. මේ කවුද? ඒ මගේ පුතා. පුතා බව දැනගත්තා. බව දන්න බව නිසා જાතිය වගේ. දැන් පුත්‍ර જાතිය පාරුයි. ගස් જાති, වැල් જાති, ගෙඩි જાති, කලබල જાති, ඇඳුම් જાති. මේ ඔක්කොම જાති. Taman මේක බැඳිච්ච නිසා ගත්ත තීරණයක් මනසේ යමාගේ ඒ තමන්ගේ බව දන්න නිසා තමයි ඒවට කරදරයක් වෙනකොට සමන්ත 10ක් ඉන්නේ. බව නිසා ජාති නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස. මේ සතර ගාමී පැත්තලා නැතු ප්‍රවෘත්ති පරිත්තම උපාදී තෝරණ හැටි. දැන් මේක කිසිම ආගම් වේදියක් කුල වේදියක් ජාති වේදියක් නැහැ. මේක තේරෙනවා නම් කාටවත් තේරෙනවා. මේ උපාදානී ග්‍රහ කියන්නේ මොකද්ද? මේක දැනිව ග්‍රහණය කරගන්න. උපාදාන කරගන්න. උපාදාන වෙනවා. එතෙන්ද ඇදිලා හිටිනවා. ආ කරගන්න වෙයි ඊට පස්සේ. ඉතහ කරන්න කිව්වට මොවත කියලා දාපන්. කොහොම අමතක කරලා බලන්න පොඩි දරුවා. ඒ දරුවා මගේ ඉන්නේ. අනු ගිය හරි මං ගන්න. දෙන්නේ නැහැ. මරාගෙන වැරෙනවා. ගෙනියන්න දෙන්නේ. මාවත්‍යා જાති කියලා තියෙන තරම. උපාදාන කරන තරම. ඒ උපාදාන වෙන්නේ. ගීතර හොඳයි, ඉඩකඩම් හොඳයි, ගස්කොළන් හොඳයි, ආවල් දේ හොඳයි. මොකද? මම කරගන්න හොඳයි, මගේ කරගන්න හොඳයි. හොඳයි කියන එකේ ක්‍රම දෙකක් තියෙනවා. ජීවත් වෙලා ඉන්නකම් යමක් ප්‍රයෝජනෙ ගන්න අවශ්‍යයි ඒ හේතුව හොඳයි කියන්නේ. ඒක වෙන මානසික. ඒ ආදී ඉක්ම ගිහිල්ලා මම කරගන්න මගේ කරගන්න ඕනේ මොකද? මොකටවත් දැන් කියනවා මට හොඳින්ද? අන්න ලෝකේ අල්ලාගෙන බදා ගන්න මානසිකත්වයක් අවිද්‍යාවෙන් කියනවා. ඔන්නෝ නිසා උපද කරන්න කියනවා තණ්හා පත්‍ය උපාදාන. ඒ ඉතන හා වුණා. මොකක් නිසාද? ඒක වටිනවා කියන දෘෂ්ටියකින්. ඇයි ඒකේ වටින්නේ? ඒ අසුරු කරන සමන්තේදී කරදර නම් කිත් සිදී ඉන්න නොගැලපී ඉන්න යව මම කරගන්න කැමති නෑ. යව විදි කරන්න අය හදන්නේ. මම කරගන්නේ. යව බලවා හරිනවා. යමක් ප්‍රියමනාප නම් ඒ ටික අරගන්න. බලවා හරිනකොට වැටෙනවා. අරගන්නකොට ඇදෙනවා. ප්‍රිය දේවල් වශයෙන් අරගන්නවා. එළවලු දේවල් ඉන්න. මధుර දේවල් ආස්වාදයෙන් දේවල් වල ඇදෙනවා. තණ්හා කරනවා. මෙන්න මේ ආකාරයෙන් තණ්හා පත්‍ය කරගෙන තමයි එතන ඇන්නේ බැඳුනේ. තණ්හා පත්‍ය උපාදාන. ඔය තණ්හා නැත්නම් ඔය උපාදානියක් නැහැ. එහෙනම් මේ භවකත් නැහැ. එහෙනම් මම જાතියක් එක සම්බන්ධයකුත් නැහැ. එහෙනම් ಜಾති ගැටලා විදිහට විනාශයලා කියලා කියනවා. Tamanට සෝක වෛද්‍ය දුක් දුන්නස් පායාසෙකුත් නැහැ. අනේ මේ රෝගිව දකින්න පරිත්‍යාග උපාදී. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇයි මේ තණ්හා කලේ? ඇයි එතන ඇරුනේ? ඇලෙන්න හේතුවක් තියෙනවා. මොකක් නිසාද? ඒක ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නිසා ආස්වාදයක් එනවා. යමක් නිසා මානසිකත්වයේ පිරවනවා නම් මනසට ආස්වාදය දැනෙනවා නම් අන්නේ දැනෙන යමක් ඇත්නම් අන්නේ ඒක තමයි ඇලෙන්න හදන්නේ ඇලිට කාර්යයක් කරගන්න. එහෙනම් මොනවා නිසාද ඒක වෙන්නේ? ඒක කොහොමද දැනගන්නේ? ආස්වාදයේ දැනෙන්න නම් සුඛ වේදනාවක් සුවය දැනෙන්න නම් මේ ලෝකේ යමකට ස්පර්ශ වෙන්න ඕනේ. මොනවද? ඇහැට රූප ගන්ධ ශබ්ද නාසයට ගන්ධ දිවට රස කායට පොට්ටබ මන්ට ධර්ම. මෙන්න මේ ටිකේ එකිනෙකට ස්පර්ශ වෙනකොට
අන්‍ය ආස්වාදයේ හිත බැඳිලා. ඔන්න ස්පර්ශයෙන් ප්‍රිය කරනවා. මොකක් නිසාද? ඒකෙන් ලැබෙන විඳන ආස්වාදයේ ප්‍රිය නිසා. එන ස්පර්ශ කරන්නේ මොකද්ද? ඇහැ ඕනේ, රූප ඕනේ, කන ඕනේ, ශබ්ද ඕනේ, නාසය ඕනේ, ගන්ධ ගන්ධ ඕනේ, දිව ඕනේ, රස ඕනේ, කය ඕනේ, මුට්ටබ්බ ස්පර්ශ කරන දේ ඕනේ, මන ඕනේ, අසු කරන ධර්මියෝ. මෙන්න මේ ටික නිසා ඒ විඳිනේ ලබා ගැනීමට ස්පර්ශය ලබා ගන්න නම් ඕවා ආයතන කරගන්න ඕනේ. ඔය කියන සලආයතන පත්‍ය, පස්සෝ පස්සපත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක වර්ධය දුක්ඛ දෝමන උපායාස සම්භව. ඔන්න පටන් ගන්න මුල බලාගෙන යන හැටි ප්‍රඥාවයි. ඔය ක්‍රමින්ම ඔක හැදෙනවා මිසක් ඔය කකාරි නිරෝධ නැහැ, ඉතින් න්යාලේ නිරෝධයි. එනම් මොකද කරන්නේ? මේ අසකන දිවනාසයේ ශරීරයේ වල කියන ඉන්ද්‍රියන් පාවිච්චි කරන්න බලනවා. අවස්ථා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න ඒ කියන ස්පර්ශ ලබා ගන්න. ඒ විචරණයේ කැමති නිසා, ආස්වාදයේ කැමති නිසා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න ඒ කියන වින්දනේ ලබා ගන්න ස්පර්ශ ලබා ගන්න ආයතන අවශ්‍ය නිසා ගත්තා. එහෙනම් මේ ආයතන හැදිලා තියෙන්නේ මොනවැන්ද? සතර මහා භූතයන්ගෙන් සහ ඒ නිසා හටගත කොටනකිට රූපයන්ගෙන් වේදනා සංඥා සංකාර විඥාන කියලා ඒව ඇසුරෙන් ගොඩ ගන්නා වූ නාම ධර්මයන්ගෙන් සකස් වෙලා පොඩි ගැහිච්ච නාම රූපයන්ගෙන් තමයි මේ ආයතන ටික හැදලා තියෙන්නේ. නෝනින් දකින්නවා. ඒකනේ කියනවා නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන වුණා කියලා. දැන් මේ නාම රූප කියපු එනාල ගතයි හිතයි කියලා හඳුන්වපු ඔන්න ඔය ටික තමයි අර විග්‍රහ කරලා කිව්වේ. සතර මහා භූත සහ උපාදාය රූප ඒවා සතර මහා භූතයන්ගේ උපන් රූප. වේදනා සංඥා සංකාර විඥාන කියන නාම කිව්වේ ඔය ටිකද. එතන මොකද්ද කරන්නේ? ඔන්න ඔය කියන නාම රූප කොහොමද ගොඩ නැගුණේ? ඒවා තියෙන බව දන්නේ කොහොමද? තියෙන බව දැනෙනවා. විඥාන හිතෙන් දැනීම. ඒ දැනීමට ගෝචර වෙන්නේ මොනවද? නාම රූප වලින්. මේ අභ්‍යන්තර නාම රූප හරි ඒ කියන්නේ අසකාල දිවනාසයේ ශරීරයේ මන කියන මේ ටික අභ්‍යන්තර නාම රූප. ඒකට දැනෙන්නේ මොනවද? බාහිර නාම රූප. ඒ කියන්නේ බාහිර ලෝකෙ තිබෙනා වූ නමක් විදාගෙන තියෙන බාහිර සතර මහා භූතයන්ගේ හටගත්ත බාහිර ලෝකෙ. අභ්‍යන්තර නාම රූපයි බාහිර නාම රූපයි දෙක විඥානයේ අසුරේ පවතින්නේ. දැනීමත් එක්කයි. යම් මොහොතක දැනීම නතර වුණා නම් මම කියලා මගේ කියලා දකින්න එකක්වත් දැනෙන්නේ නැහැ. එහෙනම් මම කියලා මගේ කියලා දැනෙන්නේ මොකේද? විඥානයේද? විඥානයේ ගොඩ නැගෙනවා නාම රූප දකින්න. නාම රූප සකස් වෙනවා විඥානයේ පහළ වෙනවා. විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන කියලා. මෙන්න මෙහෙම සිද්ධාන්තය සිද්ධ වෙනවානි කියලා. මේ ජීවත් වෙලා ඉන්න කාලේ පරිත්‍යාගපාදී දැක්කා. බුදු වෙන්නේ ඉස්සෙල්ලා. මෙන්න මේක දැක්කට පස්සේ ඔය ඉනිහාර දැක්කේ නැහැ. ආවර්තනා කරමින් යනවා ඒ ටික මුල පටන් අගට පටන් මුලට. විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන. මේ තමයි සත්‍යය ලෝකේ. එතකොට මොකද වෙන්නේ? නාම රූප පත්‍ය සලආයතන කියලා අසකන දිවනාදී ශරීරයේ ආයතන කරගෙන සලආයතන පත්‍ය බද්ධෝ කියලා ඒවා ස්පර්ශ ලබමි. අසපත්‍ය වේදනා කියලා විඳින ආස්වාද ලබමි. වේදනා පත්‍ය තණ්හා කියලා ඒවට අනුන් කරමි. තණ්හා පත්‍ය උපාදාන කියලා ඒවට බැඳෙමි. උපාදාන පත්‍ය භව කියලා ඒවට වත් වෙමි. භව පත්‍ය ජාතිය ජාති සම්බන්ධතාවයක් ඇති කරගෙන ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ කියලා ඔන්නකින් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයෙන් පීඩිත වෙවි යනවා. සත්‍ය කියන්නේ උච්චරණි. මෙන්න මේක දකින්නකොට අන්න පූර්ව භාග නුවණ ඔය නුවණින් බලාගෙන යනවා. බලාගෙන යනකොට බලනවා හරි අනාමයි ගමන. මේ ගමනින් අහක් වෙන්නේ කොහොමද? ඇයි මේ ගමන ගොඩ නැගෙන්නේ? අවලයක් කියන්නේ විඥාපත්‍ය සංඛාර.
ඒ ගොඩනැගෙන මුල දැක්කේ නෑ. එහෙනම් මොකද්ද දැක්කේ? පච්චයුප්පන්න ධර්ම විදා පරිත්‍යාසමුප්පාදේ නෙවෙයි තව දැක්කේ. පරිත්‍යාසමුප්පාදේ කාරණා 12 තියෙනවා කියවල කාරණා දෙකයි තියෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කරයි පරිත්‍යාසමුප්පාද. එන ඊළඟ මොනවද තියෙන්නේ? ප්‍රත්‍යේ උපංගේවන. පරිත්‍යාසමුප්පන්නව පාරණාල වාසී. ඒකත් ප්‍රත්‍යයමයි හරගත්තේ. අර පරිත්‍යාසමුප්පාදයේ නම තියෙන්නේ ඒකටයි. ඊට පස්සේ මොකද තියෙන්නේ? ප්‍රත්‍යේ උපන් ධර්ම. ප්‍රත්‍යේ කොට නැගිනවා. ඒකෙන් තව එකක් උපදිනවා. ඒකෙන් ප්‍රත්‍යක් කොට නැගෙනවා. ඒකෙන් තව එකක් උපදිනවා. මේකට කියනවා පච්චේ උප්පන්න ධර්ම. එතකොට එහෙම නැත්නම් කියනවා ඉදා පච්චේතාව. මෙන්න මේ ප්‍රත්‍යභාවය දකින්න ඉස්සෙල්ලා පරිත්‍යාසමුප්පාදයේ දකින්න වාසී. ඉදා පච්චේතා කියන මේකේ දැක්කහම මේකෙන් දැක ගන්නවා විද කලවරයක ඇති. මොකද්ද? මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසයෙන් මිදෙන්න නම් මෙන්න මේ කියන જાතිය නතර වෙන්න ඕනේ. ඒ જાතිය නතර වෙන්න නම් ඒ කොණ්ඩගෙන භව නතර වෙන්න ඕනේ. නිරෝධ වෙන්න ඕනේ කිව්වේ ඒකයි. එතනේ භව නිරෝධ වෙන්න නම් ඒකේ බැඳුණු උපාදාන නිරෝධ වෙන්න ඕනේ. අපි ජීවත් වෙලා ඉන්නකනේ නැගලා උපදිනවත් දකින්න නැතුව බලන ක්‍රමී. ඊවස නැත්නම් දකින්න ක්‍රමී වෙයි කියන්නේ. මෙන්න මේකට කියනවා පච්චයුප්පන්න ධර්ම බලනවා. ඉදප්පච්චේතාවේ බලනවා. මේ ප්‍රත්‍යයෙන් මේකේ ඉන්නේ කියලා දකින්න හැටි වෙයි. මේක ලෞකික නුවණට ගෝචරයි. ඔය කිය යනිකම්. තව ලෝකෝත්තර ඥානෙ පහළින අවසානයේ තවාවේ නැහැ. මෙන්න මේ ටික අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලනවා ඔය ක්‍රමයේදී. ඒක කොහොමද දකින්නේ? මේ උපාදානී ගොඩනගෙනවා තණ්හාවයි. මේ උපාදානී නිරෝධ කරන්න නම් තණ්හා නිරෝධ වෙන්න ඕනේ. තණ්හා නිරෝධ වෙන්න නම් මේ වින්දනේ නිරෝධ වෙන්න ඕනේ. ඒ වින්දනේ නිසා තමයි තණ්හා ගොඩනගෙන්නේ. ඒකට බැඳිලා. මේ වේදනාව ගොඩනගෙන්නේ නැති වෙන්න නම් මේ ස්පර්ශ නැති වෙන්න ඕනේ. ස්පර්ශේ නිසා වේදනාව එන්නේ. එහෙනම් මේ ස්පර්ශ අයින් කරගන්න නම් මේ ඇතකාල දිවනාදී ශරීරයේ වලකින ආයතන හය දුරු වෙන්න ඕනේ. ඒක දුරු වෙන්න නම් අර සතරමහා භූත සහ ඒහාමක වැදුණු වේදනා සංඥා සංකාර විඥාන කියන හරගත්ත මේ නාම රූප දුරු වෙන්න ඕනේ. නාම රූප දුරු වෙන්න නම් විඥාන දුරු වෙන්න ඕනේ. විඥාන දුරු වෙන්න නම් නාම රූප දුරු වෙන්න ආයතන දුරු. නාම රූපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප. එනම් මොකද වෙන්නේ? නාම රූප නිරෝධන විඥාන නිරෝධ වෙනවා. විඥාන නිරෝධ නම් නාම රූප නිරෝධ වෙනවා. දැන් මොන කොනකට ආවා? බුදු වෙන්න උදෑසන වෙනකම් පූර්වයේ නිවාසානුසති ඥානෙ ඔය ආපු ක්‍රමී බැලුවා. උන්වහන්සේලා අර පොලිස් දිනුන දිවස දිවිච්ච නිසා බැලුවාම අනන්ත අප්‍රමාණ පිට පටන් ගත්ත අනාථ වෙවි ආපු ගමනේ හැටි. ලෝක සත්‍යය කොහොමද ඉන්නේ බලපුවාම එහෙමමයි ඒ අයත් ඉන්නේ. ඔය ක්‍රමෙමයි කියන්නේ. ඒක දැක්කා. ඉතින් ඇයි මේ නාම රූප හැදෙන්නේ විඥාන හැදෙන්නේ? කොතනද පුළ? අන්න ගැඹුරු විදර්ශනාවල බහැපොත යන. ඔන්නේ විදර්ශනාව දකින්නකොට යම් මොහොතක ලෝකෝත්තර ඥානෙ පහළ වුණා. ඒ පාරිවර දැනගත්තා. මොකද්ද? මේ විඥානෙ නිකන් නෙමෙයි හටගන්නේ. මේකට පුළක් තියෙනවනේ. මොකද්ද? මේ හිතින් මේවා හොඳයි කියලා හිතනවා කියනවා කරනවා. අන්නේවා ලෝකේ දැක්කම ගොඩනගා ගන්න බලාපොරොත්තුවක් ඇතුව හිතනකොට කියනකොට කරනකොට මෙන්න මේ හේතුව නිසා සංඛාර කියලා එකක් ගොඩනගෙනවනේ. සකස් කර දලා වුණා. ඇයි සකස් කරන්නේ? මේවා වටිනවා කියලා හිතන පුළාව නිසා. එහෙනම් දැන් බලාගෙන ගියාම වටින එකක් නැහැනේ. ඔය මොහොත දකින්නකොට නව ආකාර ඥානයකින් සෝවාන් මාර්ගයෙන් ඵලයෙන් සකුද්දාගාමි මාර්ගයෙන් ඵලයෙන් අනාගාමි මාර්ගයෙන් ඵලයෙන් අරියත් මාර්ගයෙන් ඵලයෙන් දැක නිවන දැක්කා. මොහොතක පාන්දර යනවා. දකින්නකොට දැක්කා. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන පාරේ හැටි. නව ආකාරයෙන් නිරෝධ කරන හැටි දකින්නට ලෝතර බුද්ධත්වයට පත් වෙන වෙන්නේ.
එන ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ පරිත්‍යාගපාදී දේශනා කළේ අවිද්‍යාවත්‍ය සංඛාරා මෙන්න මෙතන පටන් ගන්න. හැකිලා තිබිච්ච සරවතන. අද වෙනකොට පච්චයුප්පාද සූත්‍රයේ පරිත්‍යාගපාද සූත්‍රයේ කියලා මුළු කාරණා 12ම පරිත්‍යාගපාදයයි කියලා ආම්ගුරු පිටක් ගැටගාලා හදලා තිබිලි කියලා අදවත් කරලා තියෙනවා. පස්සේ හදලා. ලස්සන තිබිච්ච සූත්‍රයේ අර්ථය වහලා. වැඩි පඬිතුකමට හදලා දීලා තියෙනවා වරද්දලා. අදෝ ලිපියක් වශයෙන් යටි දාලා තියෙනවා මේ ටික පස්සේ එකතු කරලා කියලා හිතලපු වාසනාව. ආපහු කපා ඉඳලා පුළුවන්. ඉතින් ඊට සුළු කාමීන් වහන්සේලාට ගෞරවයෙන් ඉල්ලා ඉන්නේ ඔන්නෝටිය හොයලා බලලා ඒ කිව්ව දේ හදන්න වෙනවා ආපහු. වරද්දන්නේ නැතුව. එහෙනම් මෙච්චර කාල ධර්මයේ ගෙනාවු පැරණි තෙරුන් වහන්සේලාට අමතක කියලා බැරි ටිකක් හැදුවා වගේ හිතාගෙන හදලා තියෙන අලුත් කැලලක් ඉදු කරනවා. ඉතින් අන්නේ ඒක සූත්‍රයක් තියෙන පස්සේ වෙලා කියන විග්‍රහ කරන්න ඕන එක. මේ තමයි පරිත්‍යාගපාද ධර්මයේ දකපු දෙන. එහෙනම් කවදා හරි දැක්කා නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේ සංකාර වෙන්නේ. අවිද්‍යාව නිරෝධයෙන් මේ සංකාරය නිරෝධ වෙන්නේ කියලා දැක්කා නම් අන්න දැකපු දැන්දී ලෝකෝත්තර ධර්මය අවබෝධ වෙනවා. අවබෝධය ආවම කිසි වෙනස් කරන්න බෑ. ඒ තමයි ලෝකෝත්තර නුවණ. ඉතින් ඔබ තෝරා ගන්න ඕනේ. ඒතර වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? දැන් අපි දැනගන්නවා කවුරුහරි කියවල පිළිගන්නවා. දැන් මේ ප්‍රඥා හරිනික විස්තර ගන්නවා. මොකද්ද කියලා කියන්නේ? විනත් අයතු මා කෙරෙහි දක්වන ආකාරය මම යථාර්ථයේ ලෙස ගත යුතුයි. දැන් මට වෙනත් අය කියන විදිහ බුදුරජාණන් වහන්සේ හෝ ඒ ධර්මයේ ආශ්‍රය කරපු සංඝරත්නය හෝ ඒ ප්‍රතිඵල ලැබුණු උත්තරේක අපි ඉන්න ආකාරකේ ඒ අයට වෙන්න පුළුවන්. අනිත් කෙනෙක් ඉන්න ආකාරය රාගයෙන් ගත වෙලා දේශයෙන් දැවෙන මෝහයෙන් මුලා වෙන එබඳු ගති ලක්ෂණ ඇතුළේ ඉන්න බවෙම දැක්කොත් ඒ ඉන්න ආකාරකේ ඒ කෙනෙක් දැකලා ඇත්තටම මේකයි කියලා කිව්වොත් මම ගත කියවල මොකද කියලා හිතලා බලන්න. තව තමන් ගත යුතු පියවර. ඒකවල තේරෙනවා. ඒක ගත යුතු නැද්ද කියලා. කවුරුත් කිව්වට ගන්නේ නැතුව විමර්ශනය කරලා බලනවා. අන්න විමර්ශනය කරලා බලනකොට පේනවා. මෙන්න මේ කියවන විමර්ශනය කරපුවාම ඒ කිව් එක ගන්න ඕනේ. ආනින් පානම් පත්තු කරගත්තාම දැන් මේ එළිය දෙන්නේ කොයි පානද? තමන්ගේ තියෙන පානේ එළිය විසක්. පත්තු කරගත්ත පානේ එළිය නෙමෙයි. හැබැයි පාන පත්තු කරගන්න ඉස්සෙල්ලා තිබිච්ච පානක් ආධාර වුණා. දැන් පත්තු වෙන්නේ මොකෙන්ද? තමාලගේ තිබිච්ච ප්‍රත්‍ය වලින්. අනිවාර්ය සමාජයට තේරෙනවා. ඥානවන්තී යමක් කියා දුන්නාම ආකල්පයක්. ඒක බාරගන්නේ නැහැ. ඒ තුලින් තමන් දැනුවත් වෙනවා. දැනුවත් වුණාම තමන්ට තේරෙනවා මොකද්ද කළ යුත්තේ. අරයා කිව්ව එක බාරගත්තා මෙයා කිව්ව එක බාරගත්තා කියන එක ඊට පස්සේ නෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? දැන් මට වැටෙනවා මෙන්න මේක කියලා ඒක තමන්ට වැටේම කියනවා. ජාති බාධා වුණාම ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වෙනවා කියලා මම පිළිගන්නවා. ඒක කොහොමද ඉස්සරවා කිව්වේ නෑ. දැන් කොහොමද කියන්නේ? ඇයි දැන් පිළිගන්නේ? මම බණක් ඇහුවා. ඉතින් ඒ ආවුරු මෙහෙම කිව්වා ඉඳලා පිළිගන්නවා කියන දැන් නෑ ආවුරු කිව්වේ ගැත්ත. එහෙම එකක් තිබුණා ඒ ධර්මයේ ආවුරුන්ගේ නෙමෙයි. ඒක ආවුරුන්ගෙන ආවුරුන් ආවව ගන්න පුළුවන් වගේ. ඒක බුදුහාමුදුරන්ගේ නෙමෙයි. මේ ලෝකේ යථා ස්වභාවයක් වෙයිලා තිබිලා. ලෝකේ යම්තරමක විද්‍යාමාන කරා නම් අන්න ඒකට කියනවා බුද්ධ ඒ පවතින තාක්කල් බුද්ධ ශාසනය පවතිනවා. ඒ තාක්කල් සංඝ පරපුරා ඒ හැඟවිච්ච එක වතු කරලා දුන්නේ යටපත් වෙන්න නොදී යලියලි සමාධිය ඉදිරිපත් කරනකොට ඥානවන්තයෝ ඒක තේරුම් ගන්නවා. තේරුම් ගන්න පස්සේ මොකද වෙන්නේ? අන්නේ ආකාරක ඔක්කොම අයින් කරලා පැත්තක දාලා සත්‍ය ක්‍රමවේදය දකින්න. දැකලා පස්සේ තමන්ගේ ඥානෙ ඒකාවෝද කරගත්තට පස්සේ ඒක තමයි පිළිගන්නේ. ඒක සත්‍යයේ නිසා. අන්න නිගමනයේ වයින්නවා. ඒතර ඇයි කොහොමද පිළිගන්නේ සත්‍යයේ නිසා කියලා? ඇයි මනස් මොලයක් තියෙනවනේ. මේ කරුණාට පස්සේ ඒ මොලේ මත උනා. ඒ ඥානෙ මත උනා. දැන් මම දන්නවා ඒක සත්‍යයි. සත්‍ය නිසා මම ඒක පිළිගන්නවා මිසක් කවුරුන් කියෙන්නේ පිළිගන්නේ නැහැ. ඒතර ආධාරයක් උනේ නැද්ද? මොකද නැත්තේ? මේවා මම ඉතිරලා දන්නේ නැහැ. ඒක තමයි බුද්ධ ශාසනය. කිව්වල පිළිගත්තේ නැහැ.
සත්‍ය නිදාගුලි ගත්තා. සත්‍ය තමයි අවබෝධ වුණා. සත්‍ය අවබෝධ කරගන්නේ බල ලියුවේ. අන්න දැනගන්න. මෙන්න මේ ක්‍රමයේ තේරුම් ගත්තාම මේ ප්‍රශ්නේ ඉතාම හොඳට පිළිතුරු අපිට දැන් අහන්නේ. හේතු බලක විස්තර කරන්න ගියා මිනුනා විස්තර කරන්න අවස්ථාවක් නැහැ. මේ ප්‍රශ්න උගත් තියෙනවා නමුත් මෙතන ප්‍රශ්න වලින් 70% භාග විතර දැන්වත් උත්තර හම්බෙලා තියෙන්නේ. ඉතින් ඔයක හොයාගන්න ඕනේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.